ආයුබෝවන්. ඔයගොල්ලන්ට මතක ඇති අපි අන්තිම වීඩියෝ එකේ ඉගෙන ගත්ත කොහොමද ෆන්ක්ෂන් එකක් ඩිෆයින් කරන්න කියලා. අද අපි කරන්න යන්නේ තව ටිකක් සංකීර්ණ වඩා වැඩදායී ෆන්ක්ෂන්ස් හදන එක. අපි මේ ටික අභ්‍යාස කරන ගමන් ඉගෙන ගමු. පළවෙනි අභ්‍යාසය ඇත්තටම ගිය පාර වීඩියෝ එකේ අපි කරපු දෙයකට සම්බන්ධයි. ඔයගොල්ලන්ට මතක ඇති අපි ඒකෙදි ෆන්ක්ෂන් එකක් හැදුවා ඉන්පුට්ස් විදිහට length සහ breadth. ඒ කියන්නේ දිග හා පළල අරගෙන අවුට්පුට් විදිහට ඒරියා කියන්නේ වර්ගඵලය ලබා දෙන්න. අද පළවෙනි අභ්‍යාසය තමයි ඉන්පුට් වශයෙන් length list, breadth list යන දිගවල් සහ පළලවල් ඇති ලිස්ට් එකක් අරගෙන අවුට්පුට් විදිහට ඒරියා ලිස්ට් කියලා අලුත් ලිස්ට් එකක් රිටර්න් කරන ෆන්ක්ෂන් එකක් හදන්න. ඒ වගේම ඒරියා ඒ කියන්නේ වර්ගඵලය ගණනය කරන හැම අවස්ථාවකදීම ඒක print කරලා පෙන්වන්න. ඒකට sample data input විදිහට මෙන්න මේ list එක ඕගොල්ලන්ට ඕනනම් පාවිච්චි කරන්න පුළුවන්. ඕගොල්ලන්ගේ කෝඩ් එක හරියට වැඩ කරනවා නම් මේ input දෙකට මේ කියන දේවල් හරියට එළියට එන්න ඕනේ. වීඩියෝ එක නවත්තලා ඉස්සෙල්ලා මේක ඕගොල්ලොම try කරලා බලන්න. වීඩියෝ එක pause කරන්න. හොඳයි. අපි බලමු මේ අභ්‍යාසය කරන එක විදිහක්. මේ තියෙන කෝඩ් එකෙන් අර කියපු අභ්‍යාසයට උත්තරයක් තියෙනවා. ඉස්සෙල්ලා ඕගොල්ලෝ බලන්න මේ කෝඩ් එක තේරෙනවද කියලා. වීඩියෝ එක පause කරලා මේ කෝඩ් එක ඕගොල්ලොම තේරුම් ගන්න බලන්න. හොඳයි. දැන් අපි බලමු මේ කෝඩ් එක තේරුම් ගන්න මේ ගැලීම් සටහනක් පාවිච්චි කරලා. කියන්නේ pseudo code එකක් පාවිච්චි කරලා. හොඳයි. අපි බලමු මේ කෝඩ් එකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම මේ කෝඩ් එකේ ෆන්ක්ෂන් එකක් ඩිෆයින් කරලා තියෙනවා. ඒ ෆන්ක්ෂන් එක තියෙනවා මෙන්න මේ දේ ඇතුලේ. එතකොට මේ ෆන්ක්ෂන් එකෙන් වෙන්නේ මොකද්ද කියලා තමයි අපි මේ පෙන්වන්නේ මේ කොටුව ඇතුලේ තියෙන මේ ෆන්ක්ෂන් එක. එතකොට මේ ෆන්ක්ෂන් එකට ඉන්පුට්ස් වශයෙන් ගන්නෙ length list සහ breadth list කියලා ඉන්පුට් එකක්. එතකොට ඒ ඉන්පුට් දෙක තමයි මෙතනින් එන්නේ. එතකොට මේවා සාමාන්‍යයෙන් list තමයි ඇතුළට දෙන්න ඕනේ. එතකොට area list කියලා අලුත් list එකක් මේ ෆන්ක්ෂන් එක ඇතුලේ හදා ගන්නවා. ඒක තමයි මේ ලයින් එකෙන් කරන්නේ. ඊට පස්සේ for loop එකක් යනවා. එතකොට මේ for loop එක තමයි මෙතන මේ පෙන්නලා තියෙන්නේ. ඒ for loop එක යනවා මේ length list කියන list එකේ දිගට. ඒක තමයි මේ length of len list ඒ කියන්නේ len of length list කියලා ගන්න. ඊට පස්සේ ඒක තමයි range එකට දාලා for loop එක හදාගන්නේ. ඒ for loop එක ඇතුලේ වෙන දේ තමයි මේ තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා දැන් for loop එකක් සාමාන්‍යයෙන් කොහොමද මේ විදිහට පෙන්වන්නේ කියලා. එතකොට for loop එකේ දුවන හැම වතාවකදීම මෙන්න මේ දේ සිදු වෙනවා. එතකොට මෙතන වෙන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම මේ area length list times breadth list. ඒ කියන්නේ මෙයා වර්ගඵලය ගණනය කරනවා length list එකේ i වෙන සහ breadth list එකේ i වෙන අංග දෙක අරගෙන ඒ දෙක ගුණ කළා. ඊට පස්සේ එයා ඒක print කරනවා. print කරලා ඉවර වෙලා එයා මේ area list කියන list එකේ ඒ කියන්නේ මෙතන හදා ගන්නවා අපි අලුත් list එකක්. ඒ list එකට මේ අලුතෙන් ගණනය කරපු වර්ගඵලය ඒ කියන්නේ area එක එයා දා ගන්නවා. ඊට පස්සේ ආයෙත් for loop එකේ ඊළඟ iteration එකට යනවා. ඒ ඔක්කොම ඉවර වුණාට පස්සේ ඒ කියන්නේ for loop එක ඉවර වුණාම මේ true condition එකට ගිහිල්ලා මේක අපිට එළියට එනවා area list කියන මේ අලුත් list එක. එතකොට එහෙම තමයි මේ function එකෙන් අන්තිමේදී return වෙන්නේ area list කියන එක. හරි. දැන් මෙතන කරලා තියෙන්නේ print කරනවා අන්තිමේදී area calculator කියලා function එක call කරලා. ඒ කියන්නේ අපි මේ හදාගත්ත function එක එයා call කරනවා. මෙන්න මේ input දෙක දීලා length list සහ breadth list වලට. හොඳයි. අපි දැන් මේ function එක ඒ කියන්නේ මේ code එක අපි run කරලා බලමු. හොඳයි. ඔයගොල්ලන්ට පේනවා ඇති හැම පියවරේදීම අපිට අවශ්‍ය වුණා වගේ වර්ගඵලය ගණනය කරලා එළියට print වෙනවා. මොකද මෙතන print එකක් තියෙන හින්දා මේ function එක ඇතුලේ.
ඒ වගේම මේ අන්තිම print command එකෙන් අපිට මේ එළියට print වෙන්නේ අපි හදාගත්ත area list එක. එතකොට මේ function එකෙන් හදන area list එක මෙතන print වෙලා තියෙනවා. නියමයි. අපි පළවෙනි අභ්‍යාසය ඉවර කරා. හැබැයි මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ ෆන්ක්ෂන් එකට හැමතිස්සෙම එකම දිග තියෙන list දෙකක් දුන්නොත්. දැන් මේ මෙතන තියෙන්නේ length list උයි breadth list උයි කියන list දෙකේ එකම දිග තියෙන list එකක්. එතකොට එහෙම දුන්නොත් මේක හරියට වැඩ කරනවා. ඒ වුණාට දිගවල් වෙනස් list දෙකක් දුන්නොත් මේක වැඩ කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපිට පුළුවන් මෙන්න මේ breadth list එකේ තියෙන අන්තිම එලිමන්ට් එක අයින් කරන්න. එතකොට එහෙම කරලා අපි මේක රන් කරලා බැලුවොත් ඔයගලන්ට පේනවා මෙතන මේ error එකක් එනවා. එතකොට දෙවෙනි අභ්‍යාසයේ විදිහට අපි කරන්න යන්නේ මේක හදන එක. පළවෙනි අභ්‍යාසයේ හදපු ෆන්ක්ෂන් එක සමාන දිග ඇති ලිස්ට් දෙකක් ඉන්පුට් කරොත් විතරක් වැඩ කරන විදිහට හදන්න. ලිස්ට් දෙකේ දිග සමාන නැතිනම් මෙන්න මේ string එක print වෙන්න ඔයගොල්ලෝ හදන්න. ඒ කියන්නේ the input lists are not equal in length. ඒ කියන්නේ input කරපු list දෙකේ දිගවල් සමාන නෑ කියන ඒ error message එක print වෙන්න ඕගොල්ලෝම හදන්න. එතකොට කලින් අපි දැක්කා compute එකෙන් ඒ කියන්නේ idle එකෙන් පෙන්නනවා error message එකක්. දැන් අපි කරන්න යන්නේ ඒ error message එක අපිම හදනවා function එකේ ඒ කියන්නේ පෙන්නන්න මෙන්න මේක තමයි මේක input එක දුන්නේ එක්කෙනා කරපු වැරද්ද. ඒ input එක දුන්නේ එක්කෙනා සමාන දිගවල් තියෙන list දෙකක් දුන්නේ නැහැ. කියන එක අපිම පෙන්නන්න කෝඩ් එකක් හදන්න. හරි. දැන් වීඩියෝ එක පෝස් කරලා ඉස්සෙල්ලා ඕගොල්ලොම මේක කරන්න බලන්න. ඕගොල්ලන්ට තේරෙනවා ඇති මේක කරන්න ගොඩක් විදි තියෙන බව. අපි දැන් මෙතන පෙන්නනවා මේක කරන්න එක විදිහක්. හැබැයි ඕගොල්ලන්ට ඕනේ නම් ඒක වෙන විදිහකට කරන්නත් පුළුවන්. අපි දැන් මේ කෝඩ් එක මේ විදිහට වෙනස් කරලා බලමු. හොඳයි. ඔගොල්ලෝ බලන්න දැන් මේ කෝඩ් එක අලුතෙන් තේරුම් ගන්න බලන්න. ඒ කියන්නේ මේ අලුත් කෝඩ් එක ඔයගොල්ලෝ තේරුම් ගන්න බලන්න කොහොමද මේ දෙවෙනි අභ්‍යාසයට උත්තරයක් දෙන්නේ කියලා. ඉතින්ලා ඔයගොල්ලෝ මේක තේරුම් ගන්න බලන්න. හොඳයි. දැන් මේ ගැලීම් සටහනෙන් අපි බලමු මේ කෝඩ් එක තේරුම් ගන්න. අපි වෙනසකට කරලා තියෙන්නේ මේ කෝඩ් එකේ කලින් තිබ්බ ටික ඔක්කොම මේ ෆන්ක්ෂන් එකේ else condition එකක් ඇතුළට දාලා තියෙනවා. ඒ වගේම මේ අලුතින් if condition එකක් දාලා අපි කරනවා ඉස්සෙල්ලාම මේ length list එකයි breadth list එකයි අරගෙන ඒ දෙකේ දිගවල් දෙක සමාන නැද්ද කියලා චෙක් කරනවා. එතකොට ඒ දෙක අසමාන නම් අපි print කරනවා අපිට ඕන වෙච්ච දේ. ඒ කියන්නේ the input lists are not equal in length කියන ඒ string එක අපි print කරනවා. ඊට පස්සේ return කරනවා. ඒ කියන්නේ මොකුත් එළියට එන්නේ නැහැ. හැබැයි සමාන නම් එහෙනම් අපි සාමාන්‍ය විදිහටම අර තිබ්බ ෆන්ක්ෂන් එකම රන් කරනවා. එතකොට ඒක තමයි මෙතන වෙන්නේ. එතකොට ඒක වෙන්නේ ඉස්සෙල්ලාම මෙතන if condition එකක් දාලා අපි check කරනවා. ඒ check කළා ඒක හරියනවා නම් ඒ කියන්නේ මේ දිගවල් අසමාන නම් අපි print කරනවා මේ string එක. ඊට පස්සේ මොකුත් එළියට දෙන්නේ නැතුව අපි return කරනවා. හැබැයි සමාන නම් ඒ කියන්නේ මේ condition එක false වුණොත් එහෙනම් අපි සාමාන්‍ය විදිහටම අර කලින් තිබ්බ ෆන්ක්ෂන් එකම රන් කරනවා. ඊට පුළුවන් ඕනනම් මේ කෝඩ් එක දැන් රන් කරලා බලන්න. මම F5 ඔබලා මේක ඕකේ කරලා රන් කරනවා. එතකොට ඔයගලන්ට පේනවා ඇති මෙතන ඉස්සෙල්ලාම print වෙන්නේ the input lists are not equal in length කියලා. ඒ මොකද මේ list දෙකේ දිගවල් සමාන නැහැ. ඒකින්ද මේ line එක print වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන print කරන හින්දා return වෙන දේ මෙතන මේ none කියලා print වෙනවා. ඒ කියන්නේ මොකුත් return වෙන්නේ නැහැ. මොකද මේ line එක නෙමෙයි return වෙන්නේ. return වෙන්නේ දැන් මේ line එක. මේ if condition එක ඇතුලේ තියෙන එක. එතකොට එතනින් return වෙද්දි මොකුත් return වෙන්නේ නැති හින්දා මෙතන මෙයා Python පෙන්නනවා අපිට none කියලා. හොඳයි.
මේක හරිම සරල විදිහකට අපිට පුළුවන් වුණා මේ error message එකත් අපිටම දාගන්න ෆන්ක්ෂන් එක ඇතුළට. එතකොට සාමාන්‍යයෙන් කම්පියුටර් එක දෙන දෙයට වඩා සාමාන්‍යයෙන් මිනිස්සෙක්ට තේරෙන විදිහට අපිට error message එකක් හදන්න පුළුවන්. දැන් අපි ටිකක් වෙනස් දෙයක් කරමු. ඉස්සෙල්ලාම අපි බලමු මේ කෝඩ් එක වැඩ කරන්නේ කොහොමද කියලා. ඕගොල්ලන්ට පුළුවන් වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා මේක තනියම කරන්න try කරන්න. ඕනේ නම් විවිධ input මේකට ඇතුළට දීලා ඕගොල්ලන්ට පුළුවන් මේ කෝඩ් එක වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න. හොඳයි. මම මේ කමෙන්ට් කරලා තියෙන ලයින් දෙක අන්කමෙන්ට් කරනවා. මේ හැෂ් එක ඩිලීට් කරලා. ඊට පස්සේ මට ඕන නම් මේක රන් කරන්නත් පුළුවන්. එතකොට මෙයා දෙනවා the list should contain exactly 2 numbers කියලා. ඒ කියන්නේ මේ කෝඩ් එකේ මොකක් හරි දෙයක් print වෙනවා මෙන්න මේ line එක. හරි. එතකොට අපි බලමු ඇයි එහෙම වෙන්නේ කියලා. මෙයා බලනවා ඉස්සෙල්ලාම මේ function එකේ if condition එක මේ numbers list කියලා අපි ඇතුළට දෙන list එකක තියෙන්නේ ඉලක්කම් දෙකයිද කියලා. එතකොට දෙකට අසමානයි නම් එහෙනම් මෙයා print කරනවා list එකේ තියෙන්න ඕනේ හරියටම ඉලක්කම් දෙකයි කියලා. ඒක තමයි අපි කලින් දැක්කේ. හැබැයි list එකේ ඉලක්කම් දෙකයි නම් ඇත්තටම තියෙන්නේ. එහෙනම් මේ if condition එකෙන් ඒ කියන්නේ run වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන මේ තියෙන අලුත් if else condition තමයි ඇත්තටම වැඩ කරන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? එයා බලනවා මේ numbers list එකේ තියෙන, ඒ කියන්නේ අපි ඇතුළට දෙන list එකේ තියෙන පළවෙනි element එක, ඒ කියන්නේ බිඳුවෙන් index වෙන element එක වැඩිද කියලා පළවෙනි element එකට වඩා. ඒ කියන්නේ දෙවෙනි element එකට වඩා. ඒ කියන්නේ එකෙන් index වෙන element එකට වඩා. එහෙමනම් එයා return කරනවා මේ numbers list එකේ තියෙන පළවෙනි element එක. ඒ කියන්නේ බිඳුවෙන් index වෙන element එක. එහෙම නැතිනම් එයා අපිට එළියට දෙනවා මේ numbers list එකේ තියෙන එකෙන් index වෙන දෙවන element එක. එතකොට අපි ඕනනම් අපිට run කරන්න පුළුවන් මේකේ මේ 78 කියන දේ අයින් කරලා මම run කරනවා. එතකොට මෙයා එළියට දෙනවා 56. එතකොට ඔයගලන්ට තේරෙනවා ඇති ඇයි එහෙම වෙන්නේ කියලා. ඔයගලන්ට පුළුවන් ඕනනම් මේ ගැලීම් සටහන පාවිච්චි කරලා කලින් තිබ්බ කෝඩ් එක කොහොමද රන් වෙන්නේ කියලා තේරුම් ගන්න බලන්න. දැන් අපි බලමු තවත් අභ්‍යාසයක්. අපි මේ කලින් දැක්ක ෆන්ක්ෂන් එකට සමාන ඉලක්කම් 3ක ලිස්ට් එකකින් වැඩිම අගය තෝරා දෙන ෆන්ක්ෂන් එකක් හදන්න. එතකොට ඒක තමයි අලුත් අභ්‍යාසය. එතකොට කලින් අපි දැක්කා මේ ෆන්ක්ෂන් එකෙන් කරන්නේ ඉලක්කම් දෙකක් තියෙන ලිස්ට් එකකින් වැඩිම අගය තෝරා දෙන ෆන්ක්ෂන් එකක් තමයි තිබ්බේ. එතකොට දැන් ඔයගොල්ලෝ ඉලක්කම් 3ක ලිස්ට් එකකින් වැඩිම අගය තෝරන ෆන්ක්ෂන් එකක් හදන්න. ඉස්සෙල්ලා වීඩියෝ එක පෝස් කරලා ඕගොල්ලෝ මේක කරන්න බලන්න. හොඳයි. මේ තියෙන්නේ අපි ඒ කියපු අභ්‍යාසය කරන්න එක විදිහක්. ඕගොල්ලන්ට ඕන නම් මේකට මේ ඉන්පුට් එක හරි වෙන ඉන්පුට්ස් දීලා හරි මේක වැඩ කරනවද කියලා චෙක් කරලා බලන්න පුළුවන්. අපි මේ කෝඩ් එකට ගැලීම් සටහන් අඳින්නෙත් නෑ. ආය මේක තේරුම් කරන්නෙත් නෑ. ඕගොල්ලන්ටම ඕන නම් පුළුවන් මේක තේරුම් ගන්න බලන්න. හැබැයි දැන් අපි කරන්න යනවා මේ කෝඩ් එක වෙනුවට ඒ කලින් තිබ්බ අභ්‍යාසයටම අපි වෙනත් විසඳුමක් දෙන්න යනවා. දැන් මේ තියෙන්නේ ඒ තුන්වෙනි අභ්‍යාසයටම වෙනත් පිළිතුරක්. එතකොට මේ පිළිතුරේ තියෙන විශේෂත්වය තමයි මේ highest of 3 කියන, ඒ කියන්නේ තුනකින් වැඩිම ඉලක්කම කියන මේ තේරුම තියෙන මේ නම තියෙන ෆන්ක්ෂන් එක ඇතුළේ තියෙනවා higher of 2 කියලා අපි අර කලින් පාවිච්චි කරපු ෆන්ක්ෂන් එක. ඒ කියන්නේ දෙකකින් වැඩිම අගයක් එළියට දෙන ෆන්ක්ෂන් එක
පාවිච්චි කරලා අපි හදනවා 3කින් වැඩිම ඉලක්කම එළියට දෙන ෆන්ක්ෂන් එකක්. එතකොට ඉස්සෙල්ලාම අපි මේක තේරුම් ගන්න බලමු මේ කෝඩ් එක කොහොමද වැඩ කරන්නේ කියලා. අපි ඒකට ගැලීම් සටහනක් පාවිච්චි කරමු. හොඳයි. දැන් මේ ගැලීම් සටහනෙන් ඔයගලන්ට තේරෙනවා ඇති මොකද්ද මෙන්න මේ ෆන්ක්ෂන් එකේ වෙන්නේ කියලා. එතකොට මේ ෆන්ක්ෂන් එකේ ඉස්සෙල්ලාම තියෙනවා if condition එකකින් check කරනවා මේ number list කියන අපි ඇතුළට දෙන මේ input එකේ ඒ list එකේ තියෙන හරියටම දේවල් 3ක්ද කියලා. එතකොට 3ට සමාන නැතිනම් එයා print කරනවා the list should contain exactly 3 numbers. ඒ කියන්නේ මෙන්න මේක එයා print කරනවා මේක සමාන නැතිනම්. එහෙම print කළා output මොකුත් එළියට දෙන්නෙත් නැහැ. හැබැයි මේක සමානයි නම් ඒ කියන්නේ මේ අසමානයි 3 කියන එක false වුණොත් එහෙනම් එයා කරනවා ඉස්සෙල්ලාම higher of 2 කියන මේ ෆන්ක්ෂන් එක. ඒ කියන්නේ අපි කලින් තිබ්බ ෆන්ක්ෂන් එක ඉලක්කම් දෙකක් තියෙන ලිස්ට් එකකින් වැඩිම එක තෝරලා දෙන. අන්න ඒක පාවිච්චි කරලා ගන්නව මේ බිංදුවේ ඉඳලා 2 කියන numbers list එකේ තියෙන පළවෙනි සහ දෙවෙනි එලිමන්ට් තියෙන ලිස්ට් එක. කියන්නේ උදාහරණයක් විදිහට අපි numbers list කියලා මෙන්න මේ ලිස්ට් එක පාවිච්චි කරොත් මෙයා මෙන්න මේ line එකෙන් කෝඩ් එකේ ඒ කියන්නේ මෙන්න මේ ෆන්ක්ෂන් එක කෝල් කරන එකෙන් එයා මේ 24යි 56 කියන ඉලක්කම් දෙකෙන් වැඩිම ඉලක්කම එළියට ගන්නවා. එතකොට ඒ ඉලක්කම එළියට අරගෙන ඒක බලනවා මේ numbers list 2. ඒ කියන්නේ මේ තුන්වෙනි එලිමන්ට් එක numbers list කියන එකේ දෙකෙන් මෙතන මේ දෙකෙන් ඉන්ඩෙක්ස් වෙන්නේ තුන්වෙනි එලිමන්ට් එක. එතකොට එයා බලනවා මේ දෙකෙන් වැඩිම එලිමන්ට් එක වැඩිද කියලා මේ එලිමන්ට් එකට වඩා. ඊට පස්සේ එහෙමනම් එයා මේ දෙකෙන් වැඩිම එලිමන්ට් එක රිටර්න් කරනවා මෙන්න මෙහෙම. ඒක තමයි මෙන්න මෙතනත් පෙන්වන්නේ ගැලීම් සටහන. එතකොට එහෙම නැතිනම් එයා මේ 78 කියන එක රිටර්න් කරනවා. මොකද numbers list 2 කියන එක තමයි රිටර්න් වෙන්නේ. එතකොට ඒක තමයි මෙතනත් මේ ගැලීම් සටහනෙන් පෙන්වන්නේ. ඕන්නම් මම මේක රන් කරලා පෙන්නන්නම්. F5 ඔබලා මම මේක රන් කරනවා. එතකොට එයා එළියට දෙනවා 78. මොකද 78 තමයි මේ ලිස්ට් එකේ තියෙන ලොකුම එලිමන්ට් එක. ඕගොල්ලන්ට ඕනේ නම් ඕගොල්ලන්ටම වෙන වෙන numbers list inputs විදිහට දීලා try කරන්න පුළුවන් කොහොමද මේක වැඩ කරනවද නැද්ද කියලා. එතකොට මේ කෝඩ් එකේ තියෙන විශේෂත්වයක් තමයි එක ෆන්ක්ෂන් එකක් ඇතුලේ තවත් ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරලා තමයි මේ කෝඩ් එක හදලාගෙන තියෙන්නේ. එතකොට අපි මේකේ ඊළඟ අදියර තමයි දැන් බලන්න යන්නේ. ඒකට අපි කියනවා සාමාන්‍ය recursion කියලා. එතකොට අපි කරන්න බලන්නේ කොහොමද ෆන්ක්ෂන් එකක් ඇතුලේ ඒ ෆන්ක්ෂන් එකම කෝල් කරන්න කියලා. එතකොට අපි මේ කලින් බලපු කෝඩ් එකේ වෙන්නේ highest of 3 කියලා එක ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒක ඇතුලේ කෝල් කරනවා වෙන ෆන්ක්ෂන් එකක්. මේ higher of 2 කියන ෆන්ක්ෂන් එක. දැන් අපි කරන්න යන්නේ කොහොමද highest of 3 කියන ෆන්ක්ෂන් එක වගේ ඒ කියන්නේ ෆන්ක්ෂන් එකක් ඇතුලේ ඒ ෆන්ක්ෂන් එකම කෝල් කරන්න කියලා. ඉස්සෙල්ලාම මේ වගේ දෙයක් කියද්දි ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේක ටිකක් පුදුම හිතෙන වැඩක් කියලා. ඒකින්ද අපි සරල උදාහරණයකින් ඒක පටන් ගමු. ඔයගොල්ලෝ ඉස්කෝලේ ඉගෙනගෙන ඇති ක්‍රමාරෝපණය කියන දේ. කියන්නේ ගණිත ක්‍රමාරෝපණය. එතකොට මේ මෙන්න මේ ලකුණෙන් පෙන්වන්නේ මේ ක්‍රමාරෝපණය කියන දේ. එතකොට එකේ ක්‍රමාරෝපණය එකමයි. දෙකේ ක්‍රමාරෝපණය කියන්නේ එක වැඩි කිරීම දෙක. එතකොට ඒ වගේ තමයි දිගටම මෙහෙම යන්නේ. එතකොට පහේ ක්‍රමාරෝපණය කියන්නේ එක වැඩි කිරීම දෙක වැඩි කිරීම තුන වැඩි කිරීම හතර වැඩි කිරීම පහ. ඒ වගේ. එතකොට මේ ක්‍රමාරෝපණය කියන මේ ගණිතමය ක්‍රමයේ තියෙන විශේෂත්වයක්. ඒ විශේෂත්වය තමයි අපිට මේක ලියන්න පුළුවන් n ගේ ක්‍රමාරෝපණය සමානයි n ඍණ එකේ ක්‍රමාරෝපණය වැඩි කිරීම n කියලා. එතකොට උදාහරණයක් වගේ
අපි බැලුවොත් පහේ ක්‍රමාරෝපණය ඒක අපි මේ කලින් දැක්කා වගේ අපිට ලියන්න පුළුවන් මේ විදිහට. හැබැයි ඔයගලන්ට පේනවා ඇති මේ එකේ ඉඳලා 4 වෙනකම් මේ තියෙන්නේ. කියන්නේ මේ තියෙන්නේ මේ වරහන ඇතුලේ 4 ක්‍රමාරෝපණය. එතකොට පහේ ක්‍රමාරෝපණය සමානයි 4 ක්‍රමාරෝපණය වැඩි කිරීම 5. අන්නේ විශේෂත්වයේ හින්දා තමයි අපිට මේක රිකර්ෂන් පාවිච්චි කරලා ලියන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට පුළුවන් මේ ක්‍රමාරෝපණය කියන දෙයට, ඒ කියන්නේ ෆැක්ටෝරියල් කියලා අපි කියනවා ඒකට ඉංග්‍රීසියෙන්. ඒකට අපිට පුළුවන් කෝඩ් එකක් ලියන්න මෙන්න මේ විදිහට. හොඳයි. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ කෝඩ් එකක් තියෙනවා. එතකොට මේ ෆැක්ටෝරියල් 3 ගෙන් එන්න ඕනේ අපිට 3 ක්‍රමාරෝපණය. ඉතින් මම මේක රන් කරලා බලනවා. මෙතන සින්ටැක්ස් එරර් එකක් තියෙනවා. ඒක මම හදනවා. මේ තිත් දෙක තියලා. ඊට පස්සේ මම ආයෙත් රන් කරලා බැලුවොත් ඔයගලන්ට පේනවා හරි උත්තරේ හම්බ වෙනවා. කියන්නේ 3 ක්‍රමාරෝපණය කියන්නේ 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 කියන්නේ 6යි. මේක ඇත්තටම ඔයගලන්ට පේනවා ඇති. ඊටාත්ම සරල කෝඩ් එකක් වගේ තමයි ඉස්සෙල්ලාම පේන්නේ. හැබැයි මේක ඇතුලේ ලොකු දෙයක් වෙනවා. ඉස්සෙල්ලා ඕගොල්ලම ඕන්නම් වීඩියෝ එක පෝස් කරලා තේරුම් ගන්න බලන්න මේකේ මොකද්ද ඇත්තටම මේ කෝඩ් එකේ වෙන්නේ කියලා. දැන් වීඩියෝ එක පෝස් කරලා බලන්න. හොඳයි. අපි මේ ගැලීම් සටහනින් තේරුම් ගන්න බලමු කොහොමද මේ ෆැක්ටෝරියල් කියන එක වැඩ කරන්නේ කියලා. එතකොට ඉස්සෙල්ලාම මේ ෆන්ක්ෂන් එක අපිට පෙන්වන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ සරල දෙයක් විදිහට. එතකොට ඉස්සෙල්ලාම n කියලා අපි මේ දෙන ඉන්පුට් එක අරගෙන මෙයා චෙක් කරනවා n එකට සමානද කියලා. n එකට සමානයි නම් මෙයා 1 රිටර්න් කරනවා. හැබැයි n එකට සමාන නැතිනම් එයා කරනවා රිටර්න් කරනවා n වැඩි කිරීම ෆැක්ටෝරියල් n ඍණ 1. අන්න ඒ අවස්ථාවේදී වෙන්නේ ආයෙත් මේ ෆැක්ටෝරියල් n වෙනුවට ෆැක්ටෝරියල් n ඍණ 1 කියන දේ රන් වෙනවා. මේක ඇත්තටම උදාහරණයකින් තේරුම් ගන්න එක ලේසි. එහෙනම් අපි බලමු ෆැක්ටෝරියල් 3 අපි රන් කරද්දී මොකද්ද ඇත්තටම වෙන්නේ කියලා. හරි. එතකොට ෆැක්ටෝරියල් 3 රන් කරපුවාම ඉස්සෙල්ලාම n සමානයි 3. එතකොට අපිට ඉස්සෙල්ලාම මේ රිටර්න් වෙන්නේ අර කලින් කියපු විදිහට n වැඩි කිරීම ෆැක්ටෝරියල් n ඍණ 1. එතකොට අපිට එනවා 3 වැඩි කිරීම ෆැක්ටෝරියල් 2. අන්න ඒ අවස්ථාවේදී මේ ෆැක්ටෝරියල් 2 කියන ෆන්ක්ෂන් එක ආයෙත් රන් වෙනවා. එතකොට අපි ආයෙ උඩට ගියොත් මෙන්න මෙතන ෆැක්ටෝරියල් 2 කියන ෆන්ක්ෂන් එක ආයෙත් රන් වෙනවා. එතකොට මෙයා 2 අරගෙන n 2ට සමාන නැතිනම් මෙන්න මේ ලයින් එක ආයෙත් රන් වෙනවා. එතකොට අපි ආයෙත් ඒක බැලුවොත් n 2ට සමාන හින්දා n 2 අරගෙන මෙයා එළියට දෙනවා n වැඩි කිරීම ෆැක්ටෝරියල් n ඍණ 1. ඒ කියන්නේ 2 වැඩි කිරීම ෆැක්ටෝරියල් 1 එළියට දෙනවා. හොඳයි. ඊට පස්සේ ආයෙත් දැන් ෆැක්ටෝරියල් 1 තමයි කෝල් කරන්නේ. එතකොට ආයෙත් ෆැක්ටෝරියල් 1 කෝල් කරොත් මෙතන 1 ඊට පස්සේ n 1ට සමානද කියලා බැලුවම ඒක ඇත්ත. ඒකින්ද නිකම්ම රිටර්න් වෙනවා මේ 1 කියන ඉලක්කම. අන්න ඒක තමයි මෙතන වෙන්නේ ෆැක්ටෝරියල් 1 කෝල් කරපුවම n සමානයි 1යි ඒකින්ද 1 රිටර්න් වෙනවා. එතකොට දැන් මේ රිටර්න් වෙන 1 මෙන්න මේ කලින් තිබ්බ මේ 2 වැඩි කිරීම ෆැක්ටෝරියල් 1 කියන එකට තමයි රිටර්න් වෙන්නේ. ඒකින්ද ඇත්තටම මේ 2 වැඩි කිරීම 1 කියන එක රිටර්න් වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන ෆැක්ටෝරියල් 1 කියන අගේ 1 වෙලා මේක රිටර්න් වෙනවා. දැන් ඒක රිටර්න් වුණාම මෙන්න මේ උඩ තමයි ඇත්තටම මේ ෆැක්ටෝරියල් 2 කියන එක කෝල් වුනේ. අන්න එතන මේ 3 වැඩි කිරීම ෆැක්ටෝරියල් 2 හින්දා දැන් ෆැක්ටෝරියල් 2 වලාගේ අපිට මෙන්න මේකෙන් එළියට හම්බ වෙනවා 2 වැඩි කිරීම එක කියලා. ඒක හින්දා මෙයා අන්තිමේදී රිටර්න් කරනවා 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. අන්න ඔය විදිහට තමයි
මේ ෆැක්ටෝරියල් කියන මේ ෆන්ක්ෂන් එක එයාගේ ඇතුළේ ෆැක්ටෝරියල් කියන එක ආයෙත් කෝල් කරලා මේ විදිහට මේ කෝඩ් එක රන් වෙන්නේ. එතකොට පේලි 3ක් වුණාට කෝඩ් එක මේක සරල නෑ. එතකොට මේ තියෙනවා පේලි 3ක කෝඩ් එකක්. හැබැයි මේක ඊටාත්ම ගැඹුරු දෙයක් මේක ඇතුලේ වෙනවා. හොඳයි. අපිට පුළුවන් ඕනනම් මේ කෝඩ් එක හදාගන්න ඍණ සංඛ්‍යා ඒ වගේම බිංදුව ඉන්පුට් කරොත් හරියට වැඩ කරන්න. එතකොට අපිට පුළුවන් ඒක මේ විදිහට වෙනස් කරගන්න. ඔයගලන්ට තේරෙනවා ඇති මෙතන මේ මොකද්ද වෙන්නේ කියලා දැන්. දැන් මේ ෆැක්ටෝරියල් n දුන්නට පස්සේ n ඍණ නම් එයා දෙනවා ඍණ නම්බර වල ෆැක්ටෝරියල් ඩිෆයින් කරලා නැහැ කියලා. ඒ කියන්නේ factorial of negative numbers does not exist කියලා. ඊට පස්සේ එයා රිටර්න් කරනවා මුකුත් නැතුව. කියන්නේ none එකක් එයා රිටර්න් කරනවා. හැබැයි n ඍණ නැතිනම් එයා බලනවා n බිංදුවට සමානද කියලා. එතකොට n බිංදුවට සමානයි නම් අපි ඩිෆයින් කරනවා බිංදුවේ ක්‍රමාරෝපිතය 1යි කියලා. ඒකින්ද එයා රිටර්න් කරනවා 1. n 1ට සමානයි නම් කලින් වගේම රිටර්න් වෙනවා ආයෙත් 1. එහෙම නැතිනම් මෙයා රිටර්න් කරනවා n වැඩි කිරීම ෆැක්ටෝරියල් n ඍණ 1 කියලා. එතකොට ඕනම පූර්ණ සංඛ්‍යාවක් දැන් දුන්නොත් ධන හෝ ඍණ මේ කෝඩ් එක හරියට වැඩ කරනවා. අපි තවත් රිකර්සිව් ඇල්ගොරිතම් එකකින් වැඩ කරන කෝඩ් එකක් දිහා බලමු. හොඳයි. මේ කෝඩ් එකත් වැඩ කරන්නේ රිකර්සිව්ලි. ඒ කියන්නේ රිකර්සිව් ඇල්ගොරිතම් එකකින්. ඒ කියන්නේ ආයේ ඒ ෆන්ක්ෂන් එක ඇතුලේ ඒකම කෝල් කරන ෆන්ක්ෂන් එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ඔයගලන්ට පේනවා ඇති මේ example function කියන එක ඇතුලේ ආයෙත් example function කියන එකම කෝල් වෙනවා. හොඳයි. ඉස්සෙල්ලාම ඕගොල්ලොම මේ කෝඩ් එක තේරුම් ගන්න බලන්න. ඕනේ නම් ඒකට ගැලීම් සටහනක් ඇඳලා ඒ කියන්නේ pseudo code එකක් හදලා ඕගොල්ලෝ මේක වැඩ කරන්නේ කොහොමද කියලා ඕගොල්ලොම තේරුම් ගන්න බලන්න. දැන් වීඩියෝ එක පause කරලා බලන්න. හොඳයි. ඔයගලන්ට තේරෙනවා ඇති මේකේ තියෙන්නේ මේ ලිස්ට් එකක් අරගෙන ඒ ලිස්ට් එකට අදාළව කොහොමද මේ නම්බර් ටිකකට මොකක් හරි දෙයක් කරන්න කියලා. එතකොට අපි ලිස්ට් එකක් ඕනනම් හදාගෙන බලමු. ඊට පස්සේ අපිට පුළුවන් මේ ෆන්ක්ෂන් එක කෝල් කරලා print කරගන්න ඒ ලිස්ට් එකට. අපි දැන් මේක run කරලා බලමු. එතකොට මේ එළියට දෙනවා 81 කියලා. එතකොට ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතුවොත් තේරෙයි මේ 81 කියන්නේ මේ ලිස්ට් එකේ තියෙන ඔක්කොම ඉලක්කම් වල එකතුව කියලා. එතකොට මෙයා කරන්නේ මේ ඇල්ගොරිතම් එකේ මේ ලිස්ට් එකක අපි දෙන ඔක්කොම අගයන් එකතු කරලා ඒ එකතුව අපිට එළියට ලබා දෙනවා. එතකොට ඕගොල්ලොම මේක තේරුම් ගන්න බලන්න ඉස්සෙල්ලා ඕන්න වීඩියෝ එක පause කරලා කොහොමද මේක ඇත්තටම වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ අපි මේක ගැලීම් සටහනකින් තේරුම් ගන්න බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. මේ තියෙන්නේ කලින් වගේම අපි මේ රිකර්සිව් ඇල්ගොරිතම් එක තේරුම් ගන්න පාවිච්චි කරන pseudo code එකක්. එතකොට අපේ මේ ෆන්ක්ෂන් එකේ තිබ්බේ ඉස්සෙල්ලාම numbers list කියලා input එකක් ගන්නවා. ඒකේ දිග එකට සමාන නැතිනම් එයා කරනවා එළියට දෙනවා numbers list එකේ බිංදුවෙනි අගය. ඒ කියන්නේ පළවෙනි අගය එළියට දෙනවා. එතකොට මේ බිංදුවෙන් ඉන්ඩෙක්ස් වෙන්නේ මේ ලිස්ට් එකේ පළවෙනි අගය. එහෙම නැතිනම් එයා කරනවා ඒ numbers list එකේ තියෙන පළවෙනි අගය අරගෙන ඒකට එකතු කරනවා මෙන්න මේ දේ. එතකොට මෙතන තියෙන්නේ මොකද්ද? එයා මේ numbers list කියන ඒ ලිස්ට් එක අරගෙන ඒකේ මේ බිංදුවෙනි අගය නැතුව එතනින් පස්සේ තියෙන ඔක්කොම අගයන්ගේ ලිස්ට් එකක් හදා ගන්නවා.
එතකොට උදාහරණයක් විදිහට අපිට බලන්න පුළුවන් අපේ කලින් කෝඩ් එකේ මෙන්න මේ ලිස්ට් එකේ එයා මේ 5 67 කියන්නේ 5 67 සහ 8 කියන දේවල් තියෙන ලිස්ට් එකක් හදාගන්නවා මෙන්න මේ ලිස්ට් එක. ඊට පස්සේ ඒ ලිස්ට් එකට example function කියන කෝඩ් එක ආයෙත් run කරනවා. හරි. ඊට පස්සේ ඒ කෝඩ් එක ඇතුලේ එතකොට ආයෙත් මෙන්න මේ ෆන්ක්ෂන් එක කෝල් වෙනවා. හරි. එතකොට අපි බලමු මෙන්න මේ උදාහරණයට කොහොමද මේ ෆන්ක්ෂන් එක වැඩ කරන්නේ කියලා. එතකොට ඉස්සෙල්ලාම එයා ගන්නවා මෙන්න මේ ලිස්ට් එක. ඒ ලිස්ට් එකේ දිග 3යි, length එක 3යි. ඒකින්ද එයා මේ ලිස්ට් එකේ length එක එකට සමාන නැති හින්දා රිටර්න් කරන්නේ මේ කෝඩ් එක. එතකොට ඒ කෝඩ් එක මෙන්න මේ අගයන් වලට අපි බැලුවොත් වෙන්නේ මේ 12 කියන අගය තමයි numbers list 0 කියන්නේ. එතකොට මේ x දැන් 0 කරගන්නවා. ඒකේ 12 මේ මෙතන එළියට දෙනවා. ඒ වගේම මෙයා example function එක හදා ගන්නවා. දැන් තියෙන්නේ මේ numbers list එකට අපි ඇතුළට දුන්නේ x. x ගේ එකේ ඉඳලා 3 වෙනකම්. ඒ කියන්නේ මේ 31යි 9යි තියෙන ලිස්ට් එකක් එයා හදා ගන්නවා. අන්න ඒ හදාගත්ත ලිස්ට් එකට දැන් එයා example function කියන ඒ කෝඩ් එක ඒ ෆන්ක්ෂන් එක ආයෙ රන් කරනවා. එතකොට ඒ ෆන්ක්ෂන් එක ඇතුලේ ඔයගලන්ට තේරෙනවා ඇති ආයෙත් වෙන්නේ ඒ වගේම දෙයක්. ඒකේ length එක දැන් 2යි. එතකොට length එක 2 හින්දා length එක එකට සමාන නැහැ. ආයෙත් මේ කෝඩ් එක රන් වෙනවා. එතකොට දැන් අපි කියමු මේ ලිස්ට් එක අපි z කියලා අපි කිව්වොත් ඒ z ගේ බිඳුවෙනි අගය අපි ගන්නවා. ඒ වගේම අලුත් ලිස්ට් එකක් හදා ගන්නවා. ඒ අලුත් ලිස්ට් එකේ තියෙන්නේ z ගේ එකේ ඉඳලා 2 වෙනකම් තියෙන අලුත් ලිස්ට් එකක්. කියන්නේ ඇත්තටම ඒ ලිස්ට් එකේ තියෙන්නේ මේ 9 කියන එලිමන්ට් එක විතරයි. හොඳයි. ඒක හින්දා එයා ඇත්තටම දැන් කරනවා මේ z බිඳුව කියන්නේ 31. ඒක හින්දා තමයි මෙතන 31ක් තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ කෝඩ් එක ඇත්තටම මේ z එකේ ඉඳලා 2 කියන්නේ 9 විතරක් හින්දා එයා මෙන්න මේ කෝඩ් එක රන් කරනවා. හොඳයි. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? දැන් මේ example function කියන එකේ මේ 9 කියන එලිමන්ට් එක තියෙන ලිස්ට් එක විතරයි තියෙන්නේ. එතකොට ඒ ලිස්ට් එකේ දිග 1 හින්දා රිටර්න් වෙන්නේ මේ numbers list 0 කියන එක විතරයි. ඒ කියන්නේ මෙතනදි රිටර්න් වෙන්නේ මේ 9 කියන දේ විතරයි. හරි. දැන් මෙයා 9 එළියට දුන්නාම එයා 9 අරගෙන එකතු කරගන්නවා 31ට. ඒයි මෙන්න මෙතන තමයි මේ රිටර්න් එක ඉස්සෙල්ලාම ගන්න. එතකොට මෙතන 31යි මෙන්න මේකෙන් එළියට එන්නේ 9යි. ඊට පස්සේ මේ දෙක එකතු කරගන්නවා. හැබැයි මේ ඔක්කොම වෙන්නේ මෙන්න මේ ෆන්ක්ෂන් එක කෝල් වෙන තැන. එතන මේ example function 31 අරගෙන එයා 12ට එකතු කරගන්නවා. ඒ කියන්නේ මේ 31යි 9යි අරගෙන එයා 12ට එකතු කරගන්නවා. අන්න ඔය විදිහට තමයි මේ මුළු ලිස්ට් එකේම තියෙන හැම අගයන්ගෙම එකතුව එළියට හම්බ වෙන්නේ. අපි දැන් මෙතනින් මේක අභ්‍යාස අවසන් කරලා ඉතුරු ටිකත් අභ්‍යාස වලින්ම ඉගෙන ගන්න බලමු. මෙතනින් අපි මේක අවසන් කරනවා.